හොඳයි. අද අපි කතා කරන්න යන්නේ introduction to carbohydrate කියන මාතෘකාව යටතේ. අපිට ගියාපුවාම ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙලා විශ්වවිද්‍යාලයට ආපුවාම මුලින්ම ඉගෙන ගන්න තියෙනවා කාබෝහයිඩ්‍රේට් ගැන. යම්කිසි මතක් කිරීමක් කරන්නයි මුලින්ම සූදානම් වෙන්නේ. ඊළඟ ඉගෙන ගත්ත දේවල් සමග මුලින්ම අපි කතා කරමු මොනවද මේකෙන් අපිට කතා කරන්න තියෙන කාබෝහයිඩ්‍රේට් ගැන දැනගත යුතු දේවල් මොනවද කියලා. Structure of carbohydrate. අපිට මුලින්ම දැනගන්න ඕනේ අපි කාබෝහයිඩ්‍රේට් වල මොන වගේද? ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල ව්‍යුහය සහ ඊට අන්තර්ගත වෙන දේවල්. ඒ වගේම ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා බයෝකෙමිකල් ප්‍රොසෙසස්. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් අපේ දේහය තුළදී ඒවා සිදුවන විපර්යාස පිළිබඳව අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ යටතේ අපි ඉගෙන ගන්න තියෙනවා glycolysis, TCA cycle, oxidative phosphorylation, fats of glucose, gluconeogenesis, fructose, galactose and lactose metabolism කියන මාතෘකා ටික. හරි. අපි ඊළඟට යමු. What are carbohydrates? Carbohydrate කියන්නේ මොනවද? අපි දන්නවා අපි ඒ ලෙවල් වලට ඉගෙනගෙන තියෙනවා. කාබෝහයිඩ්‍රේට් තමයි මේ ස්වභාව ධර්මයේ වැඩිපුරම පවතින කාබනික සංයෝගය. කාබෝහයිඩ්‍රේට් පුළුවන් අපිට වර්ගීකරණය කරන්න මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් and derived carbohydrate ලෙස. අපි මොනොසැකරයිඩ් ගැන කතා කරමු. A single carbohydrate molecule, different types have different number of carbon atoms. මේ දේවල් අපි ඒ ලෙවල් වලදී අපි ඉගෙනගෙන තියෙනවා. මේ කරන්නේ නැවත මතක් කිරීම. කාබෝහයිඩ්‍රේට් වගේ මොනොසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් නැත්තම් ඒක අවයවිකයේ පොලිසැකරයිඩ් වල ඒක අවයවිකයේ ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේක ලෙස ක්‍රියා කරන්නේ මේ මොනොසැකරයිඩ්. මේවා අපි වර්ගීකරණය කරනවා එක එක තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව අනුව. කාබන් පරමාණු 3ක් ඇතිව අපි හඳුන්වනවා ට්‍රයෝස් ලෙස. කාබන් පරමාණු 4ක් ඇතිව අපි හඳුන්වනවා ටෙට්‍රෝස් ලෙස. කාබන් පරමාණු 5ක් ඇතිව හඳුන්වනවා පෙන්ටෝස් ලෙස. කාබන් පරමාණු 6ක් ඇති මොනොසැකරයිඩ් අපි හඳුන්වන්නේ හෙක්සෝස් ලෙස. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන ඒවා හෙක්සෝස් ඒ කියන්නේ කාබන් පරමාණු 6ක් තියෙන මොනොසැකරයිඩ් වලට උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන්. හරි. අපි මොනොසැකරයිඩ් තවදුරටත් වර්ගීකරණය කරන්න පුළුවන් ඇල්ඩෝස හා කීටෝස විදියට. ඒ කියන්නේ සමහර මොනොසැකරයිඩ් තියෙනවා ඒකේ කාබොනිල් කාණ්ඩේ ඇල්ඩිහයිඩයක් පවතිනවා. සමහර මොනොසැකරයිඩ් තියෙනවා එහි කාබොනිල් කාණ්ඩේ කීටෝන් කාණ්ඩයක් පවතිනවා. මෙසේ අපිට වර්ගීකරණය කරන්න පුළුවන් විශේෂයෙන්ම ෆ්‍රක්ටෝස් කියන එක ගත්තාම මේ කීටෝස් කණේට තමයි ඇති වෙන්නේ. ග්ලූකෝස්, ගැලැක්ටෝස් කියන ඒවා ගත්තම මේක ඇල්ඩෝස ගණයට තමයි අයත් වෙන්නේ. මොනොසැකරයිඩ් ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා විශේෂ ගුණාංගයක් ගැන. ඒ කියන්නේ අයිසෝමර්ස්. අයිසෝමර්ස් කියලා කියන්නේ සමාවයවික. ඒ කියන්නේ same chemical formula but different arrangement of atoms, therefore with different physical properties. සමාවයවික කියන දේ මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. අපි ගන්නවා සමාවයවික කියන්නේ ඒ වගේ අණුක සූත්‍රය සමානයි. නමුත් ඒ වගේ ව්‍යුහ සූත්‍රය එකිනෙකට වෙනස් වෙනවා. මේ නිසා ඒවට එකිනෙකට වෙනස් වූ භෞතික ගුණ, රසායනික ගුණ පවතිනවා. හරි. උදාහරණ වශයෙන් ගත්තොත් අපි දන්නවා හෙක්සෝස්. අපි කතා කරනවා හෙක්සෝස් වල සමීකරණය තමයි C6යි H12යි O6යි. හෙක්සෝස් එම අණුක සූත්‍රයට අදාළව අපිට තියෙනවා ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් මොනොසැකරයිඩ් වර්ග 3. ඒ කියන්නේ එම අණුක සූත්‍රයෙන් පවතින ව්‍යුහ සූත්‍ර වෙනස් සංයෝග 3ක් තියෙනවා. ඒක තමයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඒවාගේ ගුණ එකිනෙකට වෙනස් වෙනවා. හරි.
මේ අපි තවදුරටත් කතා කරනවා මේ අයිසෝමර්ස් යටතේම තව ගුණාංගයක් තියෙනවා. ඒකට කියන්නේ එපිමර්ස් කියලා. එපිමර්ස් කියලා හඳුන්වන්නේ මේ අයිසෝමර්ස් කියන්නේ සමාවයවිකම තමයි. හැබැයි ඒ වගේ එක කාබන් පරමාණුවක් පමණක්. එක කාබන් පරමාණුව පමණක් වෙනස් වෙන සමාවයවික. අපි ගත්ත උදාහරණයක් වශයෙන් අපිට දීලා තියෙනවා ග්ලූකෝස්, ඩී ග්ලූකෝස්, ඩී මයිනෝස් කියන දේ. මේක බලන්න නිල් පාටින් පාට වර්ණ ගන්නලා තියෙන්නේ දෙවැනි කාබන් පරමාණුව. එහි OH කාණ්ඩය දිශා මාරුවීමක් පමණයි වෙලා තියෙන්නේ. ඒ අනුව මේක අපි මේ ගුණාංග වෙනස් වෙනවා. ඒක නිසා ඒ වගේම මේකට කියනවා මේ වගේ දෙකකට කියනවා එපිමර්ස් කියලා. මේ දෙකේ එක කාබන් පරමාණුවක පමණයි මේ මෙහෙම වෙනසක් තියෙන්නේ. අනිත් හැම එකක්ම සමානයි. හරි. අපි තවදුරටත් කතා කරනවා ඊට පස්සේ අපිට තියෙන්නේ ඔප්ටිකල් අයිසෝමර්ස්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා ඒ ලෙවල් වලදී ප්‍රකාශ සමාවික ගැන. මෙහිදී අපිට ඉගෙන ගන්න තියෙනවා carbon atoms joined to 4 different groups. ඒ කියන්නේ අපි දන්නවා ප්‍රකාශ සමාවිකතාවය පෙන්වන කාබන් පරමාණුවේ එම කාබන් පරමාණුව වටා එකිනෙකට වෙනස් groups ඒ කියන්නේ කණ්ඩායම් මේ රසායනික කණ්ඩායම් කීපයක් පවතිනවා. අපි උදාහරණයක් අපි මේ කාබන් පරමාණුවට කියනවා කයිරල් කාබන් පරමාණු කියලා. එහි ඉංග්‍රීසි වචනේ තමයි asymmetric carbon නැත්නම් chiral carbon කියලාම කියනවා. හරි. මේක බලන්න මේ ඊළඟට තියෙන අපිට ෆ්‍රක්ටෝස්, ඩී ෆ්‍රක්ටෝස් සහ එල් ෆ්‍රක්ටෝස් කියන එක සලකපුවාම මේ තියෙන්නේ ප්‍රකාශ සමාවිකතාවය පෙන්වන ෆ්‍රක්ටෝස්. එහි භෞතික ගුණයක් තියෙනවා ඒකද්‍රවිත ආලෝකය එවපුවාම ඒක වර්ධනය වෙන ආකාරය අනුව අපි ඒක කොටස් D සහ L ලෙස බෙදනවා. D කියලා කියන්නේ ඒක වර්ධනය වෙන්නේ right පැත්තට නම් dextra කියලා හඳුනන D කියන අර්ථයේ ඒක වර්ධනය වෙන්නේ left පැත්තට නම් අපි ඒක හඳුනනවා ලැබීරා ලෙස. ඒ කියන්නේ L. හරි. අපි ඊළඟ එකට යමු. අපිට කතා කරන්න තියෙන්නේ anomeric carbon ගැන. In cyclic sugars, the carbon atoms that was a part of carbonyl group in the straight chain structure become the anomeric carbon. හරි මේ තවත් විශේෂ ගුණාංගයක්. ඒ කියන්නේ අපිට මේදි කතා කරන්න තියෙන්නේ අපි දන්නවා අපි මෙහෙමයි මොනොසැකරයිඩ් සලකපුවාම මොනොසැකරයිඩ් ජල ද්‍රව්‍යයි. මේ මොනොසැකරයිඩ් ජලයේ දී වෙනකොට එහි රේඛීය ව්‍යුහයෙන් වෙනස් වී චක්‍රීය ව්‍යුහයක් ගනු ලබනවා. එතකොට මෙම එක නැත්නම් මෙම කාබන් පරමාණුව තවත් වෙනත් කාබන් පරමාණුවක් සමග බන්ධන සෑදීම මගින් තමයි මෙම චක්‍රීය ව්‍යුහය සාධනු ලබන්නේ. මෙහිදී එම බන්ධන සෑදීමට දායකයන් චක්‍රීය ව්‍යුහ සෑදීමට දායක වන කාබොනිල් ගෲප් එක සහිත කාබන් පරමාණු අපි හඳුන්වනවා විශේෂ නමකින්. ඒ නම තමයි anomeric carbon. මෙහිදී තවදුරටත් වර්ගීකරණය කරනවා ඇල්ෆා සහ බීටා ලෙස. ඒ කියන්නේ මෙහිදී මෙම චක්‍රීය ව්‍යුහය හදපුවාම මේ anomeric carbon එක. ඒ කියන්නේ පෙර කාබොනිල් කාණ්ඩයේ තිබුණු කාබන් පරමාණු. මෙම චක්‍රීය ව්‍යුහයේදී OH group එක පිහිටන ආකාරය අනුව මෙම මොනොසැකරයිඩ් ඇල්ෆා සහ බීටා ලෙස හඳුන්වනු ලබනවා. එහිදී ඇල්ෆා ලෙස හඳුන්වනු ලබන්නේ මෙම OH group එක ඒ කියන්නේ යටින් තිබුණොත් තමයි ඇල්ෆා ලෙස හඳුන්වන්නේ. මෙම OH group එක උඩින් තිබුණොත් අපි හඳුන්වනවා බීටා ලෙස. හරි. අපි ඊට පස්සේ අපිට තියෙන්නේ
ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම අපි දන්නා පරීක්ෂණය ගැන කරුණු කීපයක් දැන ගැනීමට. ඒ කියන්නේ reducing and non-reducing sugars. අපිට වෙන් කරලා හඳුනා ගන්න විද්‍යාගාර පරීක්ෂණයක් තියෙනවා. අපි දන්නවා ඒ තමයි බෙනඩික් පරීක්ෂණය. මෙහිදී සිදුවෙන්නේ මේ ඇනෝමරික් කාබන් කියන එක ඔක්සිඩයිස් වීම, කියන්නේ ඔක්සිකරණයකට භාජනය වෙනවා. එම නිසා කියන්නේ බෙනඩික් ද්‍රාවණයේ තියෙනවා කියුප්‍රික් අයන, කියන්නේ කොපර් 2+ අයන. ඒක පත් වෙනවා කියුප්‍රස් බවට. කියුප්‍රස් අයන කියන්නේ රතු පාට අවක්ෂේපයක්. මෙම රතු පාට අවක්ෂේපය අපිට මෙම ඔක්සිහාරක සීනි හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී අපිට දැක ගන්න පුළුවන්. අපි දන්නවා මෙම මොනොසැකරයිඩ ගත්ත සලකපුවාම සියලුම මොනොසැකරයිඩ ඔක්සිහාරක සීනි. ඒ කියන්නේ reducing sugars. හරි. අපි ඉස්සරහට යමු. Monosaccharides of importance. අපිට ප්‍රධාන වශයෙන්ම කතා කිරීමට ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස් කියන හෙක්සෝස් වර්ග 3 තියෙනවා. විශ්වවිද්‍යාලයට පැමිණුවාම මේ දෙන තවදුරටත් විස්තර ඔබට දැනගන්න ලැබෙවි. හරි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ අපිට තියෙන්නේ deoxyribose and ribose are pentose that are involved in the formation of DNA and RNA respectively. Deoxyribose කියන්නේ DNA වල තියෙන pentose සීනි කාණ්ඩය. ribose sugar කියලා කියන්නේ RNA වල පවතින pentose sugar කාණ්ඩය. ඒ කියන්නේ මේවත් මොනොසැකරයිඩ් තමයි. මෙහිදී ඩියොක්සිරයිබෝස් සහ රයිබෝස් වෙනස් වන්නේ එහි දෙවැනි කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධව පවතින සුගර් කාණ්ඩය අපි හඳුන්වන්නේ ඩියොක්සිරයිබෝස් කියලා. කියන්නේ ඒ කියන්නේ ඔක්සිජන් හයිඩ්‍රොක්සිල් ගෲප් එකක් අඩුයි. ඒ වගේම රයිබෝස් කියන්නේ මෙම දෙවැනි කාබන් පරමාණුවට OH ගෲප් එකක් බැඳුනහම අපි හඳුන්වන්නේ රයිබෝස් සීනි ලෙස. අපි ඉස්සරහට කතා කරන්නේ ඩයිසැකරයිඩ්ස්. අපි දන්නවා ඩයිසැකරයිඩ් හැදෙන්නේ කොහොමද කියලා. පුංචි මතක් කිරීමක් කරන්නම්. ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් දෙකක් ඝනීකරණය වීම නැත්තම් කියන්නේ ජලාණුවක් ඉවත් වීම මගින් ග්ලයිකොසිඩික් බන්ධන හදනවා. මෙම ග්ලයිකොසිඩික් බන්ධන සෑදීමෙන් තමයි මෙම ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ග්ලයිකොසිඩික් බන්ධන ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ග්ලයිකොසිඩික් බන්ධන හදන්න පුළුවන් OH ගෲප් සහ NH ගෲප් අතර. ඒ කියන්නේ OH ගෲප් එකක් අතර හදන ග්ලයිකොසිඩික් බන්ධනයක් හඳුන්වනවා O ග්ලයිකොසිඩික් බොන්ඩ් ලෙස. NH ගෲප් එකක් අතර සාධන ග්ලයිකොසිඩික් බන්ධනයක් අපි හඳුන්වනවා N ග්ලයිකොසිඩික් බොන්ඩ් එකක් ලෙස. මෙහිදී අපි දැනගත යුතු කාරණය තමයි මෙහිදී මෙම ග්ලයිකොසිඩික බන්ධනය සෑදීමට දායක වෙනවා අර ඇනෝමරික් කාබන් කියන කෙනා. ඒ කියන්නේ පෙර කාබොනිල් ගෲප් එකක් තිබුණු, ඒ කියන්නේ රේඛීය ව්‍යුහයේදී කාබොනිල් ගෲප් එකක් තිබුණු, චක්‍රීය ව්‍යුහයේදී කාබොනිල් ගෲප් එකක පත් වෙනවා. ඒ කියන්නේ බන්ධන සාදලා පත් වෙන ඒකට අපි හඳුන්වන ඇනෝමරික් කාබන් ලෙස. එම ගෲප් එක සහ එම ඇනෝමරික් කාබන් සහ එහි පවතින සංයෝග සහ වෙනත් කාබන් පරමාණුක පවතින සංයෝග සමග තමයි මෙම ග්ලයිකොසිඩික බන්ධනය සාදනු ලබන්නේ. Glycosidic bond is between one anomeric carbon and another non-anomeric carbon. The disaccharide is a reducing sugar. දැන් මම සඳහන් කරපු දේ තමයි මේ පවතින්නේ. ඩයිසැකරයිඩ් කියලා කියන්නේත් අපි දන්නවා ඔක්සිහාරක සීනි බව. හැබැයි එක ඩයිසැකරයිඩයක් හැරුණාපුවම තමයි ඒක වෙන්නේ. ඒ තමයි සුක්‍රෝස්. සුක්‍රෝස් කියන එක non reducing sugar එක.
මෝල්ටෝස් කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් හැදිලා එකතු වෙලා හැදෙන සංයෝගය. ගැලැක්ටෝස් කියලා කියන්නේ මෙතන නිවැරදි වීමක් දෙන්න ඕනේ ලැක්ටෝස් කියලා. ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් එකිනෙකට එකතු වෙලා. එම හැදෙන ලැක්ටෝස් කියන එකත් reducing sugar එක. හරි. අපි ඉස්සරහට කතා කරගෙන යමු. දැන් අපිට තියෙන්නේ පොලිසැකරයිඩ් ගැන කතා කරන්න. පොලිසැකරයිඩ් කියලා කියන්නේ long chain polymers of one or more monosaccharides. පොලිසැකරයිඩ් long chain දිග බහුවවයවිකයක් මොනොසැකරයිඩ් තමයි එහි ඒකවයක් වෙන්නේ. සමහර වෙලාවට මෙම තියෙන මොනොසැකරයිඩ් එකම වර්ගයේ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මෙම තියෙන මොනොසැකරයිඩ් විවිධ වර්ගයේ වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ මේ එකම වර්ගයේ තියෙන මොනොසැකරයිඩ් නම් හෝමෝපොලිසැකරයිඩ්ස් ලෙස වෙනස් වර්ගයේ මොනොසැකරයිඩ් පවතින අපි හඳුන්වනු ලබනවා හෙටරෝපොලිසැකරයිඩ් ලෙස. මෙම පොලිසැකරයිඩ් වලට උදාහරණ වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් glycogen, cellulose, starch and glucosaminoGlycans, GAGs. They can be branched or unbranched. මේවා ශාකනය වෙලා තියෙන්නත් පුළුවන්, ශාකනය වෙලා නැති වෙන්නත් පුළුවන්. හරි. අපිට මේ එකින් එක ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. අපි මුලින්ම කතා කරමු ග්ලයිකොජන් ගැන. ග්ලයිකොජන් කියලා කියන්නේ අපි දන්නවා සත්ව සෛලවල සහ දිලීරවල සංචිත කරලා තියෙන ග්ලයිකොජන් ලෙස. කියන්නේ කාබෝහයිඩ්‍රේට් සංචිත කරලා තියෙන ග්ලයිකොජන් ලෙස. මේ ග්ලයිකොජන් සලකපුවාම ග්ලයිකොජන් කියන්නේ බ්‍රාන්ච් වෙලා තියෙන පොලිමර් එකක්. කියන්නේ ඒක අපි කියන්නේ අපිට අවශ්‍ය වෙලාවදී ග්ලයිකොජන් සපයා ගන්න ඒක ගබඩා කරලා තියෙනවා මසල් වල සහ liver එකේ. If the bond is between first and fourth carbon, it is 1,4 bond. මෙහිදී අපිට දැක ගන්න පුළුවන් ග්ලයිකොජන් වල 1,4 ග්ලයිකොසිඩික බන්ධන සහ 1,6 ග්ලයිකොසිඩික බන්ධන. පළවෙනි යම්කිසි කාබන් පරමාණු සමාවෙන්න යම්කිසි මොනොසැකරයිඩ් පළවෙනි කාබන් පරමාණුව සහ වෙනත් මොනොසැකරයිඩ් එක හතරවෙනි කාබන් පරමාණුව අතර 1,4 ග්ලයිකොසිඩික බන්ධන හදනවා. ඒ වගේම 1,6 ග්ලයිකොසිඩික බන්ධනත් මෙහි තියෙනවා. මෙහිදී අපි දැනගත යුතු තව කරුණක් තමයි සෑම මොනොසැකරයිඩ් 8ක් 10 12කටත් අතර 1,6 බ්‍රාන්ච් එකක් තියෙන. ඒ කියන්නේ 1,6 ග්ලයිකොසිඩික බන්ධනයකින් බ්‍රාන්ච් එකක් හදනවා. මේක විශේෂ ලක්ෂණයක්. ග්ලයිකොජන් කියන්නේ අතිශයින් ශාකනීය වුණු පොලිසැකරයිඩයක්. හරි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ස්ටාර්ච් ගැන. ස්ටාර්ච් කියලා කියන්නේ පිෂ්ඨය. පිෂ්ඨය හැදිලා තියෙන්නේ කාණ්ඩ දෙකකින් ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියන කාණ්ඩ දෙකින්. ඇමයිලෝස් කියලා කියන්නේ 1,4 ග්ලයිකොසිඩික බන්ධන පමණක් තියෙන ශාකනය නොවූ පොලිසැකරයිඩ් සංයෝගයක්. ඇමයිලෝපෙක්ටින් කියලා හඳුන්වන්නේ ඒක ශාකනය වෙච්ච 1,4 සහ 1,6 ග්ලයිකොසිඩික බන්ධන දෙකම පවතින පොලිසැකරයිඩයක්. මේක ස්ටාර්ච් වල අපි දන්නවා ඒකවයවකය වෙන්නේ ග්ලූකෝස්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ සෙලියුලෝස් ගැන. සෙලියුලෝස් කියලා කියන්නේ රේඛීය පොලිසැකරයිඩයක්. 1,4 ග්ලයිකොසිඩික බන්ධන විතරයි තියෙන්නේ. මේ කිසිම ශාකනය වීමක් නැහැ. අපිට මේ ඊළඟ රූප සටහනේ පෙනෙන්නේ ඇමයිලෝස්, ඇමයිලෝපෙක්ටින්, ග්ලයිකොජන්. ග්ලයිකොජන් වල අපිට දැක ගන්න පුළුවන් අතිශයින් ශාකනය වෙලා තියෙනවා. ස්ටාර්ච් වල තියෙන ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් ඊට සාපේක්ෂව ග්ලයිකොජන් වල ශාකනය වීම වැඩි. සෙලියුලෝස් කියලා කියන්නේ
රේඛනීය වෙච්ච නෙමෙයි රේඛීය පොලිසැකරයිඩයක් මෙහි අපිට දැක ගන්න පුළුවන් 1/4 ග්ලයිකෝසිඩික බන්ධන පමණයි. හරි. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ග්ලයිකෝසෝ ඇමයිනෝ ග්ලයිකන්ස් නැත්නම් GAGs කියන જાතිය ගැන. අපි බලමු මොනවද මේ GAGs කියන්නේ කියලා. Linear polymers of repeating disaccharide. මෙහිදී අපිට දැක ගන්න ප්‍රධාන ලක්ෂණයක් තමයි මේක රේඛීය බහුඅවයවිකයක්. ඒ වගේම මේක මෙහි තියෙන රිපීටිං යුනිට් එක කියන්නේ පුනරාවර්තී ඒකකය වෙන්නේ ඩයිසැකරයිඩ් එක. ඒ වගේම මෙම ඩයිසැකරයිඩ් සහ ඒ කියන්නේ මෙහි පවතින මොනොසැකරයිඩ් එකත් සලකපුවාම ඒව අපිට පුළුවන් යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා දකින්න. ඒ කියන්නේ මොඩිෆයි වෙලා තියෙනවා. ඒ සමහරක් COOH ගෲප් එකක් බෙදලා තියෙනවා, සමහරක් NH2 ගෲප් එකක් බෙදලා තියෙනවා. මේ වගේ සල්ප බැඳිලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙනස්කම් ඇතිලා තමයි මේ ග්ලයිකෝසෝ ඇමයිනෝ ග්ලයිකන්ස් හැදෙන්නේ. මේදී අපි තව දැනගත යුතු කරුණක් තමයි මොනොසැකරයිඩ් forming the disaccharide as follows. ඒ කියන්නේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් හදනකොට යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ඇසිඩික් සුගර්ස් හැදිලා තියෙනවා, ඇමයිනෝ සුගර්ස් හැදිලා තියෙනවා. හරි. අපි ඉස්සරහට කතා කරමු මොනවද මේ ග්ලයිකෝසෝ ඇමයිනෝ ග්ලයිකන්ස් කියන්නේ කියලා. GAGs වලට උදාහරණ වශයෙන් අපිට තියෙනවා කොන්ඩ්‍රොටින් සල්ෆේට්, කෙරටින් සල්ෆේට්, හයිලුරෝනික් ඇසිඩ්, heparin, dermatan sulfate, heparin sulfate. සමහර GAGs ඒ කියන්නේ glycoside amino glycans වලදී සල්ප අඩංගු වෙනවා. මෙහිදී අපිට කතා බොහෝ දුරට කියලා තියෙන සල්ප අඩංගු වන GAGs ගැන. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා glyco conjugates ගැන. Compound that covalently link carbohydrate to protein and lipids. Glyco conjugates කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් බැඳුණු ප්‍රෝටීන සහ ලිපිඩ. ඒ කියන්නේ අපි දන්නවා දැනටමත් කතා කරලා තියෙනවා ලිපොප්‍රෝටීන් සහ ලිපොලිපිඩ කියලා අපිට ඉගෙන ගන්න තියෙන මේවා ගැන. මේවා අපිට හඳුන්වනු ලබන්නේ glyco conjugates ලෙස. Three main types: glycoproteins, proteoglycans, glycolipids. අපි දැන් කතා කරමු මේ එකින් එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. glycoproteins. Glycoconjugates වලින් අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ glycoproteins ගැන. Proteins that have covalently attached oligosaccharides. Oligosaccharides කියලා මෙතන හඳුන්වනු ලබන්නේ මොනොසැකරයිඩ් 10ට වැඩිය අඩු. මොනොසැකරයිඩ් 10ට වැඩිය අඩු, මොනොසැකරයිඩ් 2ට වැඩිය වැඩි පොලිසැකරයිඩ් තමයි අපි හඳුන්වන්නේ ඔලිගොසැකරයිඩ්ස් කියලා. මෙහිදී glycoproteins තමයි glycoproteins mainly තියෙන්නේ ප්‍රෝටීන්. 70%ක් 80ක් විතර glycoprotein වල mainly පවතින්නේ ප්‍රෝටීන්. ඒ කියන්නේ ඉතුරු ටික තමයි හැදිලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. ඊට පස්සේ අපි බලමු proteoglycans කියන්නේ මොනවද කියලා. proteoglycans කියලා කියන්නේ ප්‍රෝටීන මොලිකියුල් එකකට පොලිසැකරයිඩ් ගොඩක් බැඳෙනවා. ග්ලයිකෝප්‍රෝටීන වල උනේ ප්‍රෝටීන තමයි මේන් එකකේ උනේ. ඒකේ කුඩා ඒ කියන්නේ ඒකේ යම් කිසි තැනකට කාබෝහයිඩ්‍රේට් බැඳුණා. හැබැයි මේකෙදි මෙහෙම නෙමෙයි වෙන්නේ. මේකෙදි යම් කිසි තනි ප්‍රෝටීනයක් තියෙනවා. එම තනි ප්‍රෝටීනයට කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයකින් වැදෙනවා. මෙහිදී මේ ප්‍රෝටියෝග්ලයිකන්ස් වල වැඩිපුරම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ග්ලයිකෝප්‍රෝටීන වල වැඩිපුරම තියෙන්නේ ප්‍රෝටීන. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ග්ලයිකොලිපිඩ්ස් ගැන. ග්ලයිකොලිපිඩ්ස් කියලා කියන්නේ a compound where carbohydrate is bound to the OH of a lipid. ලිපිඩ් වල අපි දන්නවා COOH කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ OH group එකක් තියෙනවා. මෙම group එකේ තියෙන කොටසකට මේ කාබෝහයිඩ්‍රේට් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වුණා බව අපි හඳුන්වනවා ග්ලයිකොලිපිඩ්ස් කියලා. මේක විශේෂයෙන්ම
සෙල් මෙම්බ්‍රේන් එකේ තියෙන සංයෝගයක්. අපි දැන් අපිට අර මුලින්ම කතා කරන්න තිබ්බ මාතෘකාවලින් අපි දැන් කාබෝහයිඩ්‍රේට් ගැන යම්කිසි දැනුමක් ලබා ගන්න ලබනවා. විශ්වවිද්‍යාලයේදී ඔබට තවදුරටත් විශාල දැනුමක් කාබෝහයිඩ්‍රේට් ගැන ලබා ගන්න සිදු වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ බයෝකෙමිකල් ප්‍රොසෙසස් of කාබෝහයිඩ්‍රේට් ගැන. ඒ කියන්නේ අපේ මේ ගනු ලබන කාබෝහයිඩ්‍රේට අපේ දේහයේ කොහොමද පරිවෘතියට ලක් වෙන්නේ කියලා. හරි. ඒ යටින් අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ ග්ලයිකොලිසිය ගැන. හරි. ග්ලයිකොලිසිය කියලා කියන්නේ ග්ලයිකොලිසිය සෑම ජීවියෙකුටම පොදු කාර්යභාරයක්. ග්ලයිකොලිසිය සෑම ජීවියෙකුගේම සෑම සෛලයකම වගේ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මෙම ග්ලයිකොලිසියේදී අපි දන්නවා ග්ලයිකොලිසියේදී අපි යොදන්නේ ග්ලූකෝස්. මෙහි අවසාන ඵලය වන්නේ ග්ලයිකොලිසිය ඉවර වෙනකොට අවසාන ඵලය වෙන්නේ ATP, NADH හැදෙනවා. ඒ වගේම පයිරුවේට් අණු එක ග්ලූකෝස් අණුවකින් නම් දෙකක් හැදෙනවා. හරි. ග්ලයිකොලිසිය අපි කතා කරමු. ඊළඟට අපිට තියෙන ග්ලයිකොලිසිස් හෝමෝස්ටේසිස්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කෑම ගත්තා වුහාම අපි සාමාන්‍යයෙන් කෑම ගනු ලැබුවාම අපේ දේහයේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සිදු වෙනවා. එතකොට මෙම ග්ලූකෝස් මට්ටම ඉහළ යාම අපිට හැම වෙලෙම තියාගෙන ඉන්න බෑ. එතකොට මේ ග්ලූකෝස් අපි යම්කිසි සෛලවලට ඇතුළු කරලා එම ග්ලූකෝස් බිඳ හැලීම සිදු කළ යුතුමයි. ඒ ග්ලූකෝස් සමස්ථිතියට වැදගත් වෙනවා. එතකොට මෙම ග්ලූකෝස් මෙහෙම බිඳහෙනු ලබන්නේ ග්ලයිකොලිසිය මගින්. හරි. ග්ලයිකොලිසිය ගැන අපිට ග්ලයිකොලිසිස් ඕවර්විව් කියන ගැන පොඩ්ඩක් කතා කරමු. ග්ලයිකොලිසිය සමන්විත වෙනවා පියවර 10කින්. ග්ලයිකොලිසිය සිදු වෙන්නේ සයිටෝසෝල් එකේ, කියන්නේ සෛල දේහයේ මෙම හැම ස්ටෙප් එකකටම අදාළ එන්සයිම් පවතිනවා. ඒ වගේම මේක ග්ලයිකොලිසිය මේ සිදුවන ආකාරය අනුව කොටස් දෙකකට බෙදනු ලබන, කියන්නේ 2 phases වලට බෙදනු ලබනවා. පළවෙනි පියවර 5 හඳුන්වනවා preparatory phases කියලා. ඊළඟට 6 වෙනි ඉඳන් 10 වෙනිකම් පියවර හඳුන්වනවා pay off phases කියලා. පළවෙනි පියවරවලදී වෙන්නේ ITP වැයවීම, ඒ කියන්නේ යූස් කරනවා. ඊළඟ පියවරවලදී, ඒ කියන්නේ 6 ඉඳන් 10 දක්වා පියවරවලදී, කියන්නේ pay off phase එකේදී වෙන්නේ ATP සහ NADPH නිපදවනු ලබනවා. අපි දන්නවා ග්ලයිකොලිසියේදී ප්‍රධාන වශයෙන්ම ATP දෙකක ලාභිකුත් NADH දෙකකුත් නිපදවීම සිදු වෙනවා. මෙම පියවර 10න් අපි සාමාන්‍යයෙන් වැදගත් පියවර 3ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. මේ පියවර 3 තමයි මේ ග්ලයිකොලිසිය රෙගියුලේටඩ් වෙන පියවර 3. ඒ කියන්නේ මේ ග්ලයිකොලිසිය පාලනය වෙන්නේ මේ පියවරවල් 3 මගින්. මෙම සෑම පියවරක් ගැනම අපිට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. නමුත් මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් පොඩි ප්‍රමාණයක් පමණයි. ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ විට මෙහි A to Z ඉගෙන ගැනීමට ලැබෙනවා. ග්ලයිකොලිසිය අපි කිව්වා පියවර 10කින් සමන්විත වෙනවා කියලා. මෙම පියවරවල වලින් රෙගියුලේටඩ් ස්ටෙප් වෙන්නේ පළවෙනි පියවර සහ පළවෙනි පියවර, තුන්වෙනි පියවර හා 10 වෙනි පියවර. පළවෙනි පියවර පාලනය කරනු ලබන්නේ ඒ කියන්නේ එන්සයිම් ග්ලූකෝකයිනේස් සහ හෙක්සෝකයිනේස් ලෙස හඳුන්වන අයිසෝ එන්සයිම්ස්. ඒ කියන්නේ සමාවෙන්න. ඒ කියන්නේ මේ එන්සයිම් වල කාර්යභාරය සමානයි. හැබැයි මේ එන්සයිම ක්‍රියා කරන ආකාරය, කියන්නේ මේ එන්සයිම් වල ගුණ වෙනස් වෙනවා.
ඒ කියන්නේ දැන් අපි ගනු ලබන ආහාරයේ ගනු ලබන ග්ලූකෝස් මුලින්ම ගනු ලබන්නේ කියන්නේ ඉන්ටෙස්ටයින් එකෙන් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකෙන් අරගෙන යනවා liver එකට. liver එකේදී මේ ගත්ත ග්ලූකෝස් සියල්ලම බිඳ හෙළුවොත් ඒ කියන්නේ ග්ලයිකොලිසිසයට ලක් කරොත් ඉතුරු සෛලවලට දෙන්න ග්ලූකෝස් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ග්ලයිකොලිසිය පාලනය කරන්න ග්ලූකෝකයිනේස් කියන එන්සයිමේ තමයි liver එකේ පවතින්නේ. අනිත් සෛලවල පවතින්නේ හෙක්සෝකයිනේස් කියන එන්සයිම් එක. මේ ග්ලූකෝකයිනේස් මගින් සිදුවෙන්නේ ඒ කියන්නේ මේ ග්ලූකෝකයිනේස් ග්ලූකෝස් වලට අඩු බන්ධුතාවයක් දක්වන්නේ හෙක්සෝකයිනේස් කියන එක ග්ලූකෝස් වලට වැඩි බන්ධුතාවයක් දක්වනු ලබනවා. ඒ අනුව මේව එන්සයිම් වල ගුණ වෙනස් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ පළවෙනි පියවරදී වගේම වෙන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙන. කියන්නේ ග්ලූකෝස් වල 6 වෙනි කාබන් පරමාණුවට ෆොස්ෆේට් කාණ්ඩයක් බැඳීම සිදු කරනවා. මේ තමයි පාලනය කරන්නේ මේ ග්ලූකෝකයිනේස් හෙක්සෝකයිනේස් කියන එන්සයිම් දෙක මගින්. එතකොට මේ එන්සයිම් දෙක මගින් එකම ක්‍රියාවලිය තමයි සිදු කරන්නේ. ඒ කියන්නේ කයිනේස් ඇක්ටිවිටි එක. කයිනේස් ඇක්ටිවිටි එක කියලා කියන්නේ ඔබ දැනගත යුතුයි කයිනේස් ඇක්ටිවිටි එකේදී වෙන්නේ යම්කිසි උපස්තරයකට ෆොස්ෆේට කාණ්ඩයක් සම්බන්ධ කරන එන්සයිම් තමයි අපි හඳුන්වන්නේ කයිනේස් කියලා. එය මතක තබා ගන්න. හරි. ඊට පස්සේ ඊළඟ පියවරෙන් වෙන්නේ මෙම සමාවෙන්න මෙව ඊළඟට අපිට දැනගත යුතු ප්‍රධානතම පියවර තමයි තුන්වෙනි පියවර. ඒක තමයි මෙම ග්ලයිකොලිසිය ප්‍රධානතම රෙගියුලේට් කරන පියවර වෙන්නේ. ඒකෙදි වෙන්නේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් බවට පරිවර්තනය වෙනවා. මේ පාලනය කරන්නේ ෆොස්ෆොෆ්‍රක්ටෝකයිනේස් කියන එන්සයිම් එක වගින් ෆොස්ෆොෆ්‍රක්ටෝකයිනේස් 1 කියන එන්සයිම් එක වගින් තමයි මේක පාලනය කරනු ලබන්නේ. එතකොට අපි දැනගත යුතුයි ප්‍රධාන වශයෙන්ම මෙහිදිත් ATP වැයවීම සිදු වෙනවා. මේ ෆොස්ෆොෆ්‍රක්ටෝකයිනේස් ආපු කයිනේස් ඇක්ටිවිටි එක. ඒ කියන්නේ ෆ්‍රක්ටෝස් වල 6 ෆොස්ෆේට් එක තමයි ෆ්‍රක්ටෝස් 1,6 බිස්ෆොස්ෆේට් බවට පත් කරන්නේ. ඒ කියන්නේ ෆ්‍රක්ටෝස් වල 6 ෆොස්ෆේට් කියන්නේ 6 වෙනි කාබන් පරමාණු ෆොස්ෆේට් එක බැඳිලා තියෙනවා. මෙහිදී කරන්න ලබන්නේ ෆ්‍රක්ටෝස් වල පළවෙනි කාබන් පරමාණුවට 6 වෙනි කාබන් පරමාණුවට ෆොස්ෆේට් කාණ්ඩ බැඳලා තබා ගැනීම. මේක තමයි highly regulated step එක වෙන්නේ ග්ලයිකොලිසියට අදාළව. මේ ගැන පූර්ණ දැනුමක් ලබා ගත යුතුයි. විශ්වවිද්‍යාලයේදී ඔබට එම දැනුම ලැබේවි. හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ preparatory phases and payoff phases ගැන. preparatory phases එක අවසානයේදී හැදෙන්නේ ග්ලිසරල්ඩිහයිඩ් ට්‍රිෆොස්ෆේට් කියන සංයෝගය. මෙම ග්ලිසරල්ඩිහයිඩ් ට්‍රිෆොස්ෆේට් කියන සංයෝගය payoff phase එකට යනවා. මේ payoff phase එක අවසානයේදී තමයි අපිට හම්බෙන්නේ පයිරුවේට් මොලිකියුල්ස් කියන සංයෝගය. එතකොට මේ පයිරුවේට් කියන එක ඔක්සිජන් පවතිනවා නම් පමණක් මයිටොකොන්ඩ්‍රියා එක තුළට යනවා. ඒ කියන්නේ TCA සයිකල් එක මයිටොකොන්ඩ්‍රියාවලදී සිදු වෙනවා. ඔක්සිජන් තියෙනවා නම් එතකොට මෙම TCA සයිකල් එකට භාජනය වෙන්න තමයි මේ පයිරුවේට් ගමන් කිරීම සිදුවන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ග්ලූකෝස් සිදුවීමේදී අපිට දැනගත යුතු විශේෂ කරුණු කිහිපයක් ගැන. සමාවෙන්න ග්ලයිකොලිසිය සිදුවීමේදී ග්ලයිකොලිසියේදී අපිට net production එක වශයෙන් 2 ATP and 2 NADH හම්බ වෙනවා. මෙම හැදෙන පයිරුවේට් හැදෙන පයිරුවේට් extremely important biochemical process. extremely important. ඒ කියන්නේ මේ පයිරුවේට් ඇත්තටම වැදගත් වෙන සංයෝගයක් වෙනවා. හේතුව මෙව පයිරුවේට් වලින් තමයි
අපිට දේහයට අවශ්‍ය ශක්තිය නිපදවනු ලබන්නේ. පයිරුවේට් කියලා කියන්නේ කාබන් 3ක පවතින සංයෝගයක්. සමහර සෛල වර්ග තියෙනවා. එම සෛල වර්ගවල මයිටොකොන්ඩ්‍රියා නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් පරිණත රතුරුදුරාණු සෛල වල මයිටොකොන්ඩ්‍රියා නැහැ. ඒ කියන්නේ එම සෛලවල සිදුවන්නේ ග්ලයිකොලිසිය පමණයි. ඒ කියන්නේ TCA සයිකල් එක ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් එක වගේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා සමරි එකක් ගැන. ඒ කියන්නේ මෙම ග්ලයිකොලිසිය සාරාංශය සැලකුවාම ප්‍රධාන වශයෙන්ම ග්ලයිකොලිසිය කියලා කියන්නේ සෛලප්ලාස්මයේ සිදුවන ඔක්සිජන් මත රඳා නොපවතින ක්‍රියාවලියක්. ATP, NADH සහ පයිරුවේට් මේකෙදි හදනවා. මෙම හැදිච්ච ඔක්සිජන් පවතිනවා නම් ඉස්සරහට ගමන් කරනවා. මෙහිදී සිදුවෙන, ඒ කියන්නේ මෙහිදී පොස්පොරයිලේෂන් එකක් සිදු වෙනවා. ඒ සිදු වෙන්නේ සබ්ස්ට්‍රේට් ලෙවල් පොස්පොරිලේෂන් එක. ඒ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න ලැබෙයි විශ්වවිද්‍යාලයට පැමිණෙන විට. ග්ලයිකොලිසිය කියන්නේ අපි මෙම බයෝකෙමිකල් ප්‍රොසෙසස් වලදී අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගත යුතු තමයි ස්ටෙප්ස්. හැම ස්ටෙප් එකම දැනගෙන සිටිය යුතුමත් නැහැ. මේන්ලි රෙගියුලේටඩ් ස්ටෙප් ගැන අපි හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම මේ මේන්ලි රෙගියුලේටඩ් ස්ටෙප්ස් පාලනය වෙන්නේ කොහොමද? හෝමෝන රෙගියුලේෂන්, එතකොට බයෝකෙමිකල් රෙගියුලේෂන් වගේ දේවල් අපි මේවල හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මෙම ක්ලිනිකල් සිග්නිෆිකන්ස් මෙම එකිනෙකට අදාළව ක්ලිනිකල්ස් තියෙනවා. එකිනෙක ප්‍රොසෙස් වලට අදාළව ඒවා අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. හොඳයි. අද අපි කතා කරන්නේ TCA සයිකල් එක, ක්‍රේබ් චක්‍රය නැත්නම් සිට්‍රික් ඇසිඩ් සයිකල් එක ගැන. This process occurs in the matrix of the mitochondria. මේම ක්‍රියාවලිය සිදු වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ පොටකය තුල. ඒකට කියන්නේ matrix of mitochondria කියලා. Main purpose of this process is to produce high energy molecule that can be used later produce ATP. මේකෙදි සිදු වෙන්නේ ඇත්තටම ග්ලයිකොලිසියේදී හදුණු පයිරුවික් ඇසිඩ් එක මයිටොකොන්ඩ්‍රියා පූරකය තුළට එනවා. එතනදී මේ පයිරුවික් ඇසිඩ් එක භාවිතා කරලා, කියන්නේ ග්ලුකෝස් අණුවක නැතිච්ච පයිරුවික් ඇසිඩ් එක භාවිතා කරලා NADH, FADH වගේ එනර්ජි මොලිකියුල්ස් හදා ගන්නවා. ඒ හරහා ෆයිනලි අපි හදා ගන්නවා ATP. මේ ක්‍රියාවලිය තමයි සිදු වෙන්නේ TCA සයිකල් එකේදී. අපි බලමු මේක කොහොමද සිදු වෙන්නේ කියලා. හරි, අපි ඉස්සරහට යමු. ක්‍රේබ් සයිකල් එක ගත්තාම ක්‍රේබ් සයිකල් එකේ පටන් ගන්නේ මෙහෙමයි. මුලින්ම මේ එන පයිරුවික් ඇසිඩ් මොලිකියුල් පත් වෙන්න ඕනේ ඇසිටයිල් කෝ ඒ කියන මොලිකියුල් බවට. ඒ මොලිකියුල් තමයි මේ ක්‍රේබ් චක්‍රයට යොමු කරන්නේ, ක්‍රේබ් චක්‍රයේ ගමන් කිරීම වැඩි කිරීම සඳහා. මුලින්ම ඒ කියන්නේ ඇසිටයිල් කෝ ඒ එන්සයිම් හදාගන්න ඕනේ. මේ ඇසිටයිල් කෝ එන්සයිම් තමයි මේ ක්‍රේබ් TCA සයිකල් එක ස්ටාර්ට් කරන්නේ. ඇසිටයිල් කෝ ඒ ප්‍රොඩියුස් කරන්නේ පයිරුවේට් තුලින්. මේක ඉන්ටර්මීඩියට් ස්ටෙප් කියලා කියනවා. intermediate step that is not a part of TCA cycle. TCA cycle එකේ part එකක් නෙමෙයි මේක. ඇත්තටම මේක intermediate step එකක්. හරි, අපි දැන් බලමු කොහොමද මේ පයිරුවික් වලින් ඇසිටයිල් සහ එන්සයිම් A හදාගන්නේ කියලා. පයිරුවික් කියලා කියන්නේ කාබන් 3ක
මොලිකියුල් එකක්. ඇසිටයිල් කොඑන්සයිම් A කියලා කියන්නේ කාබන් දෙකක මොලිකියුල් එකක්. පයිරුවේට් වලින් මේ ඇසිටයිල් කොඑන්සයිම් මේ හදා ගැනීම ක්‍රියාවලිය උත්පීඩනය කරන එන්සයිම් තමයි PDHC නැත්නම් පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කොම්ප්ලෙක්ස් කියලා හඳුන්වනවා. මේක අයිති වෙන්නේ TCA සයිකල් එකට. මේක මේ ක්‍රියාවලිය සලකපුවාම මේක තමයි ඒ වුණාට TCA සයිකල් එකේ මේන් රෙගියුලේටරි ස්ටෙප් එක වෙන්නේ. ඒක මේ ක්‍රියාවලිය කරන්නේ මම අපෝ කියන පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කොම්ප්ලෙක්ස් කියන එන්සයිම් එක මගින්. මේ පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කොම්ප්ලෙක්ස් කියන එන්සයිම් තුනකින් සමන්විතයි. ඒවා තමයි පයිරුවේට් ඩීකාබොක්සිලේස්, ඩයිහයිඩ්‍රොලයිපොයිල් ට්‍රාන්ස්ඇසිටලේස්, ඩයිහයිඩ්‍රොලයිපොයිල් ඩීහයිඩ්‍රජනේස් කියන එන්සයිම් තුنين මෙම පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කොම්ප්ලෙක්ස් කියන එක අඩංගු වෙනවා. ඒ වගේම මේවා මේ කිරීමට මේ එක එන්සයිමේට කොඑන්සයිම් අවශ්‍ය වෙනවා. මම ඒවත් සඳහන් කරන්නම් මෙතනදී. පයිරුවේට් ඩීකාබොක්සිලේස් වලට තයිමීන් පයිරුෆොස්ෆේට් කියන කොඑන්සයිම් ඕනේ. ඩයිහයිඩ්‍රොලයිපොලික් ට්‍රාන්ස්ඇසිටයිලේස් කියන එන්සයිමේට ලයිපොලික් ඇසිඩ් කියන කොඑන්සයිම් එක ඕනේ වෙනවා. ඩයිහයිඩ්‍රොලයිපොයිල් ඩීහයිඩ්‍රජනේස් කියන එන්සයිමේට FAD සහ NAD කියන කොඑන්සයිම් ඕනේ වෙනවා. මේක සංකීර්ණ ක්‍රියාවලිය. මේක එන්සයිම එකක් වුණාට මේ එන්සයිම තුනම මගින් ක්‍රියා කරන හොඳ රෙගියුලේටඩ් වන ක්‍රියාවලියක් මේක. මේ මගින් තමයි TCA සයිකල් එකේ මේන් රෙගියුලේටරි පාත් එකකින් නැත්නම් මේන් රෙගියුලේටරි ස්ටෙප් එක කියලා මේක හඳුන්වන්නේ. TCA සයිකල් එක සලකපුවාම ඒ හැදෙන එතනින් හැදෙන පයිරුවේට් වලින් ඇසිටයිල් කොඑන්සයිම් A, ඇසිටයිල් කොඑන්සයිම් මේ සම්බන්ධ වෙනවා කාබන් 4කින් යුත් ඔක්සලෝ ඇසිටේට් සමග. ඒ සම්බන්ධලා එකකින් හදනවා සිට්‍රේට් කියන එක. සිට්‍රේට් කියන එක හයි එනර්ජි මොලිකියුල් එකක්. ඊට පස්සේ ඒක බ්‍රේක් ඩවුන් ආපහු එනර්ජි රිලීස් වෙලා මේ එනර්ජි එක ස්ටෝර් කරනවා කොඑන්සයිම්ස් වල. කියන්නේ NAD H සහ FADH විදියට තව ATP හැදෙනවා. මේකේ TCA සයිකල් එකේ අවසානයේදී අපෝ ඔක්සලෝ ඇසිටේට් රීජනරේට් වීම සිදු වෙනවා. මේකින් එක පියවර අපි දැනගත යුතුයි. වැඩිදුර විස්තර කතා කිරීම විශ්වවිද්‍යාලයේදී සිදු කරමු. මෙහෙම තමයි TCA සයිකල් එක ක්‍රියා කරන්නේ. මුලින්ම පියවර වශයෙන් කිව්වොත් ඔක්සලෝ ඇසිටේට් මගින් සිට්‍රේට් හැදෙනවා. සිට්‍රේට් මගින් අයිසෝසිට්‍රේට් හැදෙනවා. අයිසෝසිට්‍රේට් මගින් ඇල්ෆා කීටා ග්ලූටරේට් හැදෙනවා. ඇල්ෆා කීටා ග්ලූටරේට් මගින් සක්සිනයිල් CoA හැදෙනවා. සක්සිනයිල් CoA මගින් සක්සිනේට් හැදෙනවා. සක්සිනේට් මගින් ෆියුමරේට් හැදෙනවා. ෆියුමරේට් මැලේට් බවට පරිවර්තනය වෙලා මැලේට් ඔක්සලෝ ඇසිටේට් බවට පරිවර්තනය වෙනවා. මෙතනදී එක මෙම චක්‍රී ක්‍රියාවලියකදී NADH 3ක්, FADH එකක් සහ ATP අණුවක් හැදෙනවා. හැදෙන මුලින්ම හැදෙන සිට්‍රේට් හපු ඔක්සලෝ ඇසිටේට් බවට පරිවර්තනය වෙනවා. ඒක ග්ලූකෝස් අණුවක් සලකපුවාම පයිරුවේට් අණු දෙකක් දෙනවා. කියන්නේ ඇසිටයිල් කොඑන්සයිම් A අණු දෙකක් දෙනවා. කියන්නේ මේ TCA සයිකල් එක දෙපාරක් සිදු කරනවා. ඒ අණුව NADH අණු 6ක් හැදෙනවා. FADH2 අණු දෙකක් හැදෙනවා. දෙකක් ATP හැදෙනවා. ඒ වගේම මේ ඇසිටයිල් CoA වල තිබුණු කාබන් පරමාණු දෙකම කාබන් ඩයොක්සයිඩ් ලෙස පිට වෙලා යනවා.
ඒ අනුව එක ඇසිටයිල් කොඑන්සයිම් දෙකක් දෙන නිසා කාබන් ඩයොක්සයිඩ් අණු 4ක් නිපදවීම සිදු වෙනවා. TCA සයිකල් එකේ ස්ටෙප් 8ක් තියෙනවා. මේක මේ ස්ටෙප් 8 විවිධ එන්සයිම් වගේ කැටලයිස් වෙනවා. හරි මම ආපහු පොඩ්ඩක් මතක් කරන්නම්. පීවර්ඩ් එක ඔක්සලෝ ඇසිටයිල් CoA ලබාගෙන සිට්‍රේට් හැදෙනවා. සිට්‍රේට් අයිසෝසිට්‍රේට් බවට පරිවර්තනය වෙනවා. අයිසෝසිට්‍රේට් ඇල්ෆා කීටා ග්ලූටරේට් වෙනවා. ඇල්ෆා කීටා ග්ලූටරේට් සක්සිනයිල් CoA බවට පරිවර්තනය වෙනවා. සක්සිනයිල් CoA සක්සිනේට් බවට පරිවර්තනය වෙනවා. සක්සිනේට් ෆියුමාරේට් බවට පරිවර්තනය වෙනවා. ෆියුමාරේට් මැලේට් බවට පරිවර්තනය වෙනවා. මැලේට් මගින් ඔක්සලෝ ඇසිටේට් රීජෙනරේට් වීම සිදු වෙනවා. හරි අපි ඉස්සරහට යමු. එක ඇසිටයිල් CoA එකකින් කලින් සඳහන් කළා වගේ KTP අණුව NADH 3ක් FADH එකක් සහ කාබන් ඩයොක්සයිඩ් දෙකක් සැදීම සිදු වෙනවා. ඒබැයි අර සූදානම් කිරීම කියන්නේ ඉන්ටර්මීඩියට් ස්ටෙප් එකකුත් තිබ්බනේ. එතනදී NADH අණුවකුයි කාබන් ඩයොක්සයිඩ් එකකුයි පිට වෙනවා. ඒ අණුව එක පයිරුවේට් අණුවක් සලකපුවාම ඒ පයිරුවේට් අණුවකින් කියන්නේ TCA සයිකල් එකත් අවසානයේදී මේ පයිරුවේට් අණුවකින් ඒක භාජනය වෙලා තියෙන ඉන්ටර්මීඩියට් ස්ටෙප් එකට සහ TCA සයිකල් එකට. එතකොට ඉන්ටර්මීඩියට් ස්ටෙප් එකේදී NADH අණු එකයි කාබන් ඩයොක්සයිඩ් අණුවයි නිපදෙනවා. TCA සයිකල් එකේදී NADH 3යි FADH එකයි කාබන් ඩයොක්සයිඩ් අණු දෙකකුයි නිපදෙනවා ATP එකකුත් සමග. එතකොට මේ සේරම එකතු කරගත්තාම පයිරුවේට් අණුවකින් TCA සයිකල් එකට භාජනය කරලා ඉවර වුණාම එක ATP අණුව NADH 4ක් සහ එක FADH අණුවක් සහ කාබන් ඩයොක්සයිඩ් 3ක් අපිට හම්බ වෙනවා. මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ පේනවා වගේ අපිට හම්බ වෙනවා. අපි දැනගන්න ඕනේ ක්‍රේබ්ස් චක්‍රයේ මේ ස්ටෙප්ස් ගැන. ඒක කොහොමද එන්සයිමැටිකලි රෙගියුලේෂන් වෙන්නේ සහ ක්ලිනිකල් රිලෙවන්ස් මේකින් එකට අදාළ ක්ලිනිකල් කීපයක් තියෙනවා. ඒ වගේ අපි යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ඊළඟට කතා කරනවා ඔක්සිඩේටිව් ෆොස්ෆොරිලේෂන් කියන එක ගැන. මේකටම අපි කියනවා ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් කියලා. මේක සිදුවෙන්නේ මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ ඉනර් මෙම්බ්‍රේන් මයිටොකොන්ඩ්‍රියා එකේ ඉනර් මෙම්බ්‍රේන් එකේ. මේක මේ ඔක්සි හාරක ක්‍රියාවලිය රෙඩියුස් වෙන ක්‍රියාවලියක්. මේ TCA සයිකල් එකේදී ඉන්ටර්මීඩියට් ස්ටෙප් එකේදී හැදුණු NADH FADH වගේ දේවල් ඔක්සි හාරණය කරලා එහමගින් ශක්තිය නිපදවා ගැනීම තමයි මෙතනදී සිදු වෙන්නේ. මේක සිදු කරන්න කම්ප්ලෙක්සස් කිහිපයක් මේ ඉනර් මෙම්බ්‍රේන් එකේ තියෙනවා. මේ ක්‍රියාවලියේදී එනර්ජි රිලීස් කිරීම තමයි සිදු කරන්නේ. මේ එනර්ජි රිලීස් කරන එනර්ජි එක යොදාගෙන ATP නිපදවා ගන්නවා අපි. මේ නිපදවන ATP නිපදවා ගැනීම ක්‍රියාවලියේදී මේන්ලි වැදගත් වෙන එන්සයිමයක් තියෙනවා. ඒ තමයි ATP සින්තේස් කියන එන්සයිම් එක. හැම NADH අණුවකින්ම කියන්නේ එක NADH අණුවකින් සාමාන්‍යයෙන් ATP 3ක් නිපදවා ගන්න පුළුවන්. FADH නම් එක FADH අණුවකින් ATP දෙකක් නිපදවා ගැනීම සිදු කරන්න පුළුවන්. මේකෙදී හයිඩ්‍රජන් අයන් සම්බන්ධ වෙන හයිඩ්‍රජන් අයන් සහ ඉලෙක්ට්‍රෝන ෆයිනලි සම්බන්ධ වෙනවා
ඔක්සිජන් සමග සම්බන්ධ වෙලා ජල අණුවක් නිපදවීම සිදු කරනවා. මේ රූපේ පේනවා ඔයාලට මෙහෙම 1 2 3 4 දාලා තියෙනවා නම්බර්ස් වගේ. ඒවට තමයි අපි කම්ප්ලෙක්සස් කියලා කියන්නේ. මේ ඉනර් මෙම්බ්‍රේන් එක මේවට නම් තියෙනවා. එක නම්බර් 1 කියන එකට අපි කියනවා NADH dehydrogenase කියලා. නම්බර් 2 කියන එකට කියනවා succinate dehydrogenase කියලා. නම්බර් 3 කියන එකට කියනවා cytochrome BC 1 කියලා. නම්බර් 4 කියන එකට කියනවා cytochrome A3 කියලා කියනවා. cytochrome C oxidase කියලා කියනවා. හරි. මේමයි මම පැහැදිලි කිරීමක් සිදු කරන්නම්. මුලින්ම NADH ඇවිල්ලා කම්ප්ලෙක්ස් 1 කියන එකට සම්බන්ධ වෙලා NAD බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන හයිඩ්‍රජන් සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඉදි සිදු කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් ප්‍රෝටෝන අයන දෙනවා ඒ ඉනර් මෙම්බ්‍රේන් එකේ ඇතුලේ ඉන්නවා coenzyme Q කියලා කෙනෙක්. එයාට ලබා දීම සිදු කරනවා. මේ coenzyme Q කියන කෙනා මේ ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න ගිහිල්ලා කම්ප්ලෙක්ස් 3 කියන කෙනාට, කම්ප්ලෙක්ස් 2ට නෙමෙයි කම්ප්ලෙක්ස් 3 කියන කෙනාට FADH ඇවිල්ලා ඒක සම්බන්ධ වෙනවා කම්ප්ලෙක්ස් 2 කියන කෙනාට. එයා එතනදී FAD සහ H+ බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝනත් ලබා ගැනීම සිදු කරනවා. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ඒකත් ලබා දෙනවා මේ ඉනර් මෙම්බ්‍රේන් එක ඇතුලේ ඉන්න coenzyme Q කියන කෙනාට. මේ coenzyme Q කියන කෙනා ගත්තා වුවාම එයා මේ ඉනර් මෙම්බ්‍රේන් එක ඇතුලේ ඉන්න එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන යම් කිසි කෙනෙකුට පරිදායක කරන්න. එතකොට මෙයා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න 1 සහ 2 ඉලෙක්ට්‍රෝන අරගෙන 3 කියන කෙනාට දෙනවා. එතකොට මේ මෙහෙම ගන්නකොට මේ හයිඩ්‍රජන් කරන්නේ හයිඩ්‍රජන් මේ කම්ප්ලෙක්ස් එක හරහා ඇත්තටම එළියට දැමීම තමයි සිදු කරන්නේ. මේ ඇතුලේ තියෙන හයිඩ්‍රජන් මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ තියෙන හයිඩ්‍රජන් අයන ඉන්ටර්මෙම්බ්‍රේන් ස්පේස් එකට තමයි දැමීම සිදු කරන. මේ කම්ප්ලෙක්ස් හරහා කම්ප්ලෙක්ස් 2 කියන කෙනාගෙන් මෙසේ හයිඩ්‍රජන් අයන පිට කරන්නේ අනිත් කම්ප්ලෙක්ස් 3 මෙහෙම හයිඩ්‍රජන් අයන පිට කරන. කියන්නේ 1 3 සහ 4 කියන කම්ප්ලෙක්ස් වලින් මේ 3 කියන කම්ප්ලෙක්ස් එකට දුන්නු දැන් ඉලෙක්ට්‍රෝන cytochrome C කියලා තියෙනවා ඉනර් මෙම්බ්‍රේන් එක උඩ වගේ කෙනෙක් පේනවා ඔයාලට රූප සටහනේ. මේ cytochrome C කියන කෙනාට දෙනවා. මේ cytochrome C කියන කෙනා මේ ඉලෙක්ට්‍රෝන කම්ප්ලෙක්ස් 4 කියන කෙනාට දෙනවා. එතනදී වෙන්නේ මේ හැම විවරක කියන්නේ 1 3 සහ 4 යන කම්ප්ලෙක්ස් වලදී හයිඩ්‍රජන් අයන ඇතුලේ තියෙන හයිඩ්‍රජන් අයන ඉන්ටර්මෙම්බ්‍රේන් ස්පේස් එකට දැමීම සිදු කරනවා. එතකොට මේ දාපු හයිඩ්‍රජන් අයන ඉන්ටර්මෙම්බ්‍රේන් ස්පේස් එකට දාපු හයිඩ්‍රජන් අයන නැවතාපු එන්න ඕනේ ඇතුළට. ඒ නිසා ඒ හයිඩ්‍රජන් අයන එහෙම ඇතුළට ගන්න ATP සින්තේස් කියලා තියෙන එන්සයිම් එක. ATP සින්තේස් කියන එන්සයිම් එක හරහා තමයි ඒ හයිඩ්‍රජන් අයන ඇතුළට එන්නේ. එතකොට එහෙම ඇතුළට එන හයිඩ්‍රජන් අයන හරහා ඒවල තියෙන ශක්තිය ලබාගෙන මෙතනදී ඒ ATP සින්තේස් කියන කෙනා ADP ATP බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ හයි එනර්ජි මොලිකියුල් එක හදනවා. එතකොට ඒක තමයි අපේ ශක්ති වාහකය විදිහට ක්‍රියා කරන්නේ. එතකොට මේ ATP දැන් අවසානයේ නිපදවීම සිදු කරනවා. ඒ වගේම මේ කම්ප්ලෙක්ස් 4 කියන එක ළඟදී තමයි මේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අයන සම්බන්ධ වෙලා ජලය සෑදීම සිදු වෙන්නේ. මෙහෙම තමයි සිදු වෙන්නේ. මේ ඔක්සිඩේටිව් ෆොස්ෆොරිලේෂන් කියන එක. මේකදී අපි දැනගත යුතු දේවල් තමයි complexes of
මේ ඉලෙක්ට්‍රෝන් ට්‍රාන්ස්පෝර්ට් චේන් එකේ කම්ප්ලෙක්සස් මොනවද, මේකෙදි සිදුවෙන රියැක්ෂන් එක මොන වගේද, ATP ෆෝමේෂන් කෙනෙ කොහොමද, සහ මේක මේ එකින් එකට අදාළ ඉන්හිබිටරි වෙන එකෙන් බ්ලොකර්ස් තියෙනවා. අන්න ඒවා ටික දැනගෙන ඉන්න ඕනේ අපි. හොඳයි, අපි දැන් කතා කරමු ග්ලයිකොජන් මෙටබොලිසම් වෙන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා ග්ලූකෝස් මෙටබොලිසම් වෙන හැටි. දැන් අපි කතා කරන්න යන්නේ ග්ලයිකොජන් මෙටබොලිසම් සිදු වෙන හැටි. මේක සිදු වෙන්නේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි formation of glycogen. ඒකට අපි කියනවා glycogenesis කියලා. ඊළඟ එක තමයි breakdown of glycogen. ඒකට අපි කියනවා glycogenolysis කියලා. මුලින්ම කියන්න ඕනේ මේ හැදෙන ග්ලූකෝස්, ඒ කියන්නේ අපිට අපි ආහාරයට ගන්නා ග්ලූකෝස් අපි රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම නියතව තියාගන්න ඕනේ. එතකොට මේ ග්ලූකෝස් වැඩිපුර තියෙනවා නම් ඒක අපි පත් කරන්න ඕනේ ග්ලයිකොජන් බවට. මෙහෙම පත් කරන්නේ, මෙහෙම තැම්පත් කරන්නේ, ස්ටෝර් කරන්නේ, ග්ලූකෝස් තැම්පත් කරන්නේ liver සහ muscle cells වලද. ඒ වගේම අපිට ග්ලූකෝස් රුධිරයේ අඩුයි නම් ඒක බිඳ හෙලන්න ඕනේ. එතකොට ඒ බිඳ හෙලීමේ ක්‍රියාවලිය තමයි කිව්වේ ග්ලයිකොජිනෝලයිසිස් කියලා. හරි, අපි කතා කරමු කොහොමද මේක සිදු වෙන්නේ කියලා. මේක ඇත්තටම highly regulated liver glycogen is used to regulate body glucose level. ඇත්තටම මේ රුධිරයේ පවතින ග්ලූකෝස් මට්ටම යාමනය සඳහා මේන්ලි වැදගත් වෙන්නේ liver එකේ තියෙන glycogen. muscle glycogen ඒකවත් වැදගත් වෙන්නේ personal users. ඒ කියන්නේ සෛලයේම අවශ්‍යතාවයන් සපුරා ගන්න තමයි මසල් එකේ ග්ලයිකොජන් කියන එක වැදගත් වෙන්නේ. මේක මතක තියාගන්න, liver එකේ ග්ලයිකොජන් තමයි වැදගත් වෙන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවත්වාගෙන යාමට. අපි ඉස්සෙල්ලා කතා කරා ග්ලයිකොජන් වල ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. එතකොට මුලින්ම මෙහෙමයි, ග්ලූකෝස් අපි මුලින්ම කතා කරමු ග්ලයිකොජෙනසිස් කියන එක ගැන. ඒ කියන්නේ ග්ලයිකොජන් සින්තසිස්. ග්ලයිකොජෙනසිස් කියන්නේ ග්ලයිකොජන් සින්තසිස්, ග්ලයිකොජන් නිපදවීම කියන ක්‍රියාවලිය ගැන. මේකෙදි මුලින්ම වෙන්නේ ග්ලූකෝස්, වැඩිපුර තියෙන ග්ලූකෝස් මුලින්ම සෛල තුළට එනවා. ඒ කියන්නේ liver සහ muscle cell වලට. ඒ muscle cells වලදී, liver සහ muscle cells වලදී මුලින්ම කරන්නේ මේ ග්ලූකෝස් ට්‍රැපින් කරගන්නවා. ඒ කියන්නේ මේ ග්ලූකෝස් නැත්තම් හපු එළියට යන්න පුළුවන්. ඒ නිසා මේ ග්ලූකෝස් එළියට යන්න බැරි සංයෝගයක් බවට පත් කරගන්නවා. ඒ කියන්නේ මේකට කරන්නේ ග්ලූකෝස් වලට ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ කරනවා. එතකොට ඒකට අපි කියනවා ග්ලූකෝස් 6 ෆොස්ෆේට් තමයි බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ග්ලයිකොලිසිසේදී පළවෙනි පියවරම තමයි මේකෙත් පළවෙනි පියවර වෙන්නේ. මුලින්ම එහෙම ග්ලූකෝස් එළියට යන්න බැරි වෙන්න කරගන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පරිවර්තනය කරලා. ඒ කියන්නේ ග්ලූකෝස් වල 6 වෙනි කාබන් පරමාණු ෆොස්ෆේට් කාණ්ඩය බැඳීම තමයි සිදු කරලා තියෙන්නේ. එතකොට මෙහෙම සම්බන්ධ කිරීම කරන ග්ලූකෝකයිනේස්, එක්සෝකයිනේස් කියන එන්සයිම් දෙකම මගින් ග්ලූකෝකයිනේස් නම් liver එකේදී, muscle නම් එක්සෝකයිනේස් කියන එන්සයිම් හරහා තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඊට පස්සේ මේක කන්වර්ට් කරන්න ඕනේ UDP ග්ලූකෝස් බවට. ඒක කන්වර්ට් කරන UDP ග්ලූකෝස් බවට. UDP කියලා කියන්නේ ATP වගේ UDP කියලා කියන්නේ, ඒ කියන්නේ ADP කියන්නේ ඇඩිනෝසයින් ට්‍රයිෆොස්ෆේට් නේ. ADP කියලා කියන්නේ ඇඩිනෝසයින් ඩයිෆොස්ෆේට් නේ. ඒ වගේ UDP කියලා කියන්නේ යුරසිල් ඩයිෆොස්ෆේට්. ඒ කියන්නේ මේ යුරසිල් ඩයිෆොස්ෆේට් කාණ්ඩය ග්ලූකෝස් එකට සම්බන්ධ කිරීම තමයි සිදු කරන්නේ මෙතනදී. එතකොට ග්ලූකෝස් වැඩිපුර තියෙනවා නම් මේක ක්‍රියාවලිය ග්ලයිකොලිසියට යන්නේ නැහැ. කියන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදුනනේ. ග්ලයිකොලිසිස් ෆස්ට් ස්ටෙප් එක ග්ලූකෝස් 6 ෆොස්ෆේට් හැදීමනේ. එතකොට වැඩිපුරම ග්ලූකෝස් තියෙනවා නම් මේක යන්නේ නැහැ ග්ලයිකොලිසියට. මේක යනවා මේ ග්ලයිකොජන් සින්තසිස් ක්‍රියාවලියට. ඒ නිසා මේකදී දෙකේම පළවෙනි පියවර වෙන්නේ ඒක. ඊට පස්සේ මේ ග්ලයිකොජන් සින්තසිස් ක්‍රියාවලියේදී UDP ග්ලූකෝස් කියන එක හදනවා.
ඊට පස්සේ අපි කතා කරා formation of UDP glucose ගැන. UDP නැත්නම් UTP is the same as ATP except of difference in nitrogen bases. nitrogen bases එකේ තමයි මේක වෙනස තියෙන්නේ අර ATP වගේමයි කියලා කියන ස්ලයිඩ් එකේ සඳහන් වෙන්නේ ඒක. හරි අපි ඊට පස්සේ ඊළඟට යමු. formation of glycogen. Once UDP glucose is formed, it is a matter of polymerizing an enzyme called glycogen synthesis join to UDP glucose. හරි දැන් තමයි ඊළඟට අපි ස්ටෙප් එකට එන්නේ. UDP glucose දෙකක් සම්බන්ධ කරනවා glycogen synthase කියන enzyme එක මගින්. මෙහෙම සම්බන්ධ කරන්නේ 1,4 glycosidic බන්ධන සෑදීම මගින්. ඊට පස්සේ branching enzyme කියලා එකක් තියෙනවා. ඒකෙන් කරනු ලබන්නේ මේ තියෙන 1,4 glycosidic බන්ධන හදපු තැන් අවලින් branch හදන එක. ඒ කියන්නේ මේ කියනවා approximately 8 units. Another enzyme called the branching enzyme creates branches by means of 1,6 glycosidic bonds. 1,6 glycosidic බන්ධන හදමින් branching කරනවා මේ branching enzyme එක මගින්. එතකොට එතන තියෙන 1,6 glycosidic බන්ධන. හරි. ඊළඟට යමු. හරි අපිට පේනවා මේකෙදි UDP glucose 1,4 glycosidic බන්ධන හදලා තිනවා. glycogen synthase කියන enzyme එකෙදි මේකෙදි ආපු UDP කියන එක අයින් වෙනවා. UDP කියන එක ඉවත් කරලා යවනවා. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. හරි. එහෙම තමයි glycogen නිපදවීම glycogen synthesis කියන එක සිදු කරන්නේ. ඒ වගේම මෙහෙමයි. අපි හැම වෙලේම ආහාර ගන්න නැහැනේ. අපි හැම වෙලේම ආහාර ගන්න ලබන්නේ නැහැ. එතකොට අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ආහාර ගත්ත වෙලාවක නම් වැඩි. හැබැයි ටික වෙලාවක් පැය 4ක් විතර යනකොට ඒක අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක අඩු වෙන එක අඩු වෙන්න නොදී ඒක නියත පවත්වා ගන්න මේ ග්ලයිකොජන් කියන්නේ liver එකේ මසල් වල තියෙන ග්ලයිකොජන් බිඳහෙලන්න ඕනේ අපි. එතකොට මේක බිඳහෙලනු ලබන්නේ මේ ග්ලයිකොජන් බිඳහෙලන ලබන එකට කියනවා ග්ලයිකොජිනෝලයිසිස් කියලා. හරිද? හරි. එතකොට මේකෙදිත් අර එන්සයිම් කිහිපයක් වැදගත් වෙනවා. මේක දැන් මේක liver එකේ ග්ලයිකොජන් තියෙනවා, මසල් එකේ ග්ලයිකොජන් තියෙනවා. අපි මේක හදා ගන්න ඕන අපෝ ග්ලූකෝස් බවට. එහෙම තමයි ග්ලූකෝස් හදාගෙන ග්ලූකෝස් අපි දෙනවා රුධිරයට සහ පර්සනල් යූසර්ස් වලට දෙනවා. මේක සිදු වෙන්නේ මෙහෙමයි. ග්ලයිකොජන් ෆොස්ෆොරිලේස් කියලා එන්සයිම් එකක් තියෙනවා. මේ එන්සයිම් එක මගින් එකින් එක ග්ලූකෝස් වලට ෆොස්ෆේට් කාණ්ඩය සම්බන්ධ කරලා මේකින් එක ගලවලා ගන්නවා. එතකොට එතනදී යන්නේ ග්ලූකෝස් 1 ෆොස්ෆේට් කියන එක. ග්ලූකෝස් 1 ෆොස්ෆේට් කියන එක තමයි හැදෙන්නේ. හැබැයි මේක සිදු වෙන්නේ මේකට සීමාවක් තියෙනවා. This happens until there are 4 units left in the branch. branch වෙච්ච කොටසකින් මේ ග්ලූකෝස් අණු 4ක් ඉතුරු වෙනකන් තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. branch වෙච්ච කොටසකින් ග්ලූකෝස් අණු 4ක් තියෙනකන් තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. කියන්නේ 4ක් ඉතුරු කරලා අනිත් හැම එකම ග්ලූකෝස් 1 ෆොස්ෆේට් බවට පරිවර්තනය කිරීම හැකියාව තියෙනවා මේ ග්ලයිකොජන් ෆොස්ෆොරිලේස් කියන කෙනාට. එතනදී වෙනත් එන්සයිම් එකක් ඕන වෙනවා. අතන මේ ග්ලයිකොජන් ෆොස්ෆොරිලේස් ඊට පස්සේ මේ 4න් 3ක් ඒ කියන්නේ මේ ග්ලූකෝස් පරමාණු අර බ්‍රාන්ච් වෙච්ච කොටසේ 4ක් තිබ්බනේ. ඒ ග්ලූකෝස් පරමාණු 4න් 3ක් transfer to another longer branch to be broken down. transfer කරනවා longer branch එකක් බවට. හරිද? ඒ කියන්නේ එක longer branch කඩනවා. broken down තමයි කරන්නේ. එතකොට මෙතනින් තව එක ග්ලූකෝස් අණුවක් ඉතුරු වෙනවා. ඒක කරන්න ඒ කියන්නේ ඒක ඉවත් කරන්න
එක 6 ග්ලයිකොසිඩික් බොන්ඩ් එක තියෙන ග්ලූකෝස් අණු ඉවත් කරන්න එනවා එන්සයිම් එකට කියන්නේ 16 ග්ලයිකොසිඩේස් කියලා. 16 ග්ලයිකොසිඩේස් කියලා තමයි ඉවත් කරන්නේ. හැබැයි ඒ ග්ලූකෝස් අණුව ඉවත් වෙන්නේ අර ග්ලූකෝස් 1 ෆොස්ෆේට් ලෙස නෙමෙයි ෆ්‍රී ග්ලූකෝස් එකක් ලෙස. ඒ කියන්නේ ග්ලූකෝස් මුකුත් ෆොස්ෆේට් එකක් සම්බන්ධ වෙන්නේ නැතුව තමයි ඉවත් වීම සිදු වෙන්නේ. මේව තමයි ග්ලයිකොජිනෝලයිසිස් කියන එක සිදු වෙන්නේ. Production of glucose. The glucose 1 phosphate is converted. දැන් අපි මෙතනදී අපි ඉස්සෙල්ලා කතා කරා හැදුනේ glucose 1 phosphate තමයි හැදුනේ. මේ glucose 1 phosphate glucose බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙම කරන්න නම් මේක මුලින්ම මේ glucose 1 phosphate convert කරනවා glucose 6 phosphate බවට. ඊට පස්සේ තමයි මේක glucose බවට පරිවර්තනය කිරීම සිදු කරන්නේ. glucose 1 phosphate glucose 6 phosphate බවට පරිවර්තනය කරන එන්සයිම් එකට කියනවා phosphoglycoMutase කියලා. glucose 6 phosphate glucose බවට පරිවර්තනය කරන එන්සයිම් එකට කියනවා glucose 6 phosphatase කියලා. මේ phosphatase කියන එක මතක තියාගන්න. මේ phosphatase කියන එකෙන් වෙන්නේ phosphatase කියන එන්සයිම් වලින් වෙන්නේ phosphate කාණ්ඩ ගලවලා ඉවත් කිරීම එක. එතකොට මේක මේ තමයි ග්ලයිකොජිනෝලයිසිස් කියන එකේ ඉවර කරන්නේ. මෙහෙමයි සිදු කරන්නේ. හරි. අපි ඉස්සරහට යමු. රෙගියුලේෂන් දැනගන්න ඕනේ මේක අපි කොහොමද රෙගියුලේට් වෙන්නේ කියලා. මුලින්ම මතක තියාගන්න මේක essential මේක ඇත්තටම හොඳටම රෙගියුලේට් වෙන්න ඕනේ දෙයක්. ග්ලූකෝස් ලෙවල් එක අපි අනුව මේක වෙනස් වෙන්න ඕනේ. ඒ වගේ මේක හෝමෝන් කන්ට්‍රෝල් එක යටතේ එන්සයිමැටික් මේ සිදු වෙන්නේ හෝමෝන් කන්ට්‍රෝල් එක යටතේ තමයි මේ එන්සයිම් වල ක්‍රියාවලිය මේන්ලි සිදු වෙන්නේ. extremely regulated process. මේකදී අපි දැනගත යුතු දේවල් තමයි process of glycogenesis and glycogenolysis. glycogenesis and glycogenolysis එකේ processes දැනගන්න ඕනේ අපි. regulation වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. clinical relevances දැනගන්න ඕනේ. හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ gluconeogenesis කියන එක ගැන. gluconeogenesis කියන්නේ non carbohydrate sources වලින් glucose නිපදවා ගැනීමේ ක්‍රියාවලිය. මේකදී හොඳට මතක තියාගන්න this is the process by which glucose is formed from non carbohydrate source. non carbohydrate source වලින් තමයි මේ glucose නිපදවා ගන්න. දැන් අපි සලකපුවාම glycogen වලින් glucose නිපදවා ගැනීම මේකට ගන්න බෑ. ඒකට අපි කියන්නේ glycogenesis කියලා. glycogenolysis කියලා. එතකොට මේකට අයිති වෙන්නේ lactate, glycerol, glycogenic amino acid වගේ දේවල් වලින් අපිට පුළුවන් glucose නිපදවා ගන්න. ඒ කියන්නේ අපිට යම්කිසි සීමාවක් තුලදී ඒ කියන්නේ අපේ තියෙන liver එකේ තියෙන glycogen ප්‍රමාණය අඩු වෙන. ඒ කියන්නේ අපි මුලින්ම ආහාරයට කරගෙන අපි liver එකේ තැන්පත් කරනවා glycogen ලෙස. glycogen synthesis කරලා එතකොට මේක කරලා යම්කිසි වෙලාවක් යනකොට ඒ glycogen ප්‍රමාණය ඉවර වෙනවා. නමුත් ඉවර වුණත් අපිට ශක්තිය නිපදවා ගැනීමට අවශ්‍යයිනේ. ඒ ශක්තිය නිපදවා ගන්නට ඒ කියන්නේ ග්ලූකෝස් නිපදවා ගන්නට නම් මේ gluconeogenesis කියන ක්‍රියාවලිය අතිශයින් වැදගත් ක්‍රියාවලියක් බවට පරිවර්තනය කියන්නේ පත් වෙනවා. එතකොට මේ gluconeogenesis වලින් කරන්නේ අපි lactate, glycerol, glucogenic amino acid වගේ දේවල් වලින් glucose නිපදවා ගැනීම. මේක ඇත්තටම මේ ක්‍රියාවලිය ගත්තාපුවාම reversing the process of glycolysis. ඒ කියන්නේ glycolysis අනිත් පැත්ත කන පිට ගහලා තමයි මේ glyconeogenesis කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේක ඇත්තටම සිදු වෙන්නේ fasting condition වලදී. ඒ කියන්නේ prolonged fasting වලින් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ දීර්ඝකාලීන ආහාර ලබා නොගත්තපුවාම වගේ තමයි මේ gluconeogenesis කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. අතිශයින් වැදගත් ක්‍රියාවලියක් අපේ මේ ක්‍රියාවලිය නියත පවත්වා ගැනීමට. එතකොට how does it happen? කොහොමද මේක සිදු වෙන්නේ? The step of glycolysis are reversed but at certain step that are alternate mechanism.
and enzyme. හරි අපි දන්නවා දැන් ග්ලයිකොලිසිය ගැන අපි දන්නවා ග්ලයිකොලිසියේදී certain step කියන්නේ යම්කිසි steps කිහිපයක් කරනකොට අනිත් හැම එකම reversible. ඒ කියන්නේ ප්‍රතිවර්ත්‍ය. හැබැයි යම්කිසි ස්ටෙප් 3ක් තියෙනවා. ඒ ස්ටෙප් 3 අප්‍රතිවර්ත්‍යයි. ඒ තමයි ඒක රෙගියුලේටඩ් ස්ටෙප් කියලා අපි හඳුන්වන අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා. ඉරිවර්සිබල් ස්ටෙප්ස් තමයි ඒවා. 1 3 10 කියන ස්ටෙප් තමයි ග්ලයිකොලිසියේදී 1 3 10 කියන ස්ටෙප් තමයි ග්ලයිකොලිසියේදී රිවර්සිබල් වෙන්නේ නැත්තේ. නැති ස්ටෙප්ස්. හරි එතකොට they are catalyzed by different enzymes. අපි දන්නවා ග්ලයිකොලිසියේදී මෙයා catalyze වෙන්නේ විවිධ enzyme වලින්. පළවෙනි එක නම් catalyze වෙන්නේ hexokinase glucokinase කියන enzyme එකකින්. තුන්වෙනි step එක catalyze වෙන්නේ phosphofructokinase 1 කියන enzyme එක මගින්. 10 වෙනි step එක catalyze වෙන්නේ pyruvate kinase කියන enzyme එක මගින්. හරි මේ රූප සටහන පේනවා ඒක හොඳට. ග්ලූකෝස් පළවෙනි ප්‍රතික්‍රියාව තමයි ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පරිවර්තනය කරන එක කැටලයිස් වෙන්නේ හෙක්සෝකයිනස් ග්ලූකෝකයිනස් කියන එන්සයිම් වගේ. තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි ඊළඟට තියෙන්නේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1 6 බිස්ෆොස්ෆේට් බවට පරිවර්තනය කරනවා. ඒක කැටලයිස් කරන්නේ ෆොස්ෆෝෆ්‍රක්ටෝකයිනස් 1 කියන එන්සයිම් එක මගින්. 10 වෙනි ප්‍රතික්‍රියාව තමයි ෆොස්ෆෝඊනෝල් පයිරුවේට් බවට පරිවර්තනය කරනවා. පයිරුවේට් කයිනේස් තමයි ඒක කැටලයිස් කරන එන්සයිම් එක වෙන්නේ. එතකොට මේ ටික මතක තියාගන්න හොඳට. මේ තමයි ග්ලයිකොලිසියේදී මේක සිදු වෙන්නේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය අනිත් අප්‍රතිවර්ත්‍ය නිසා ඉරිවර්සිබල් නිසා මේ ක්‍රියාවලිය වලින් උඩට සිදු කරන්න වෙනස් වෙච්ච එන්සයිම් එකක් ඕනේ අපිට. ඒක තමයි මේ ක්‍රියාවලිය අනිත් පැත්තට කියන්නේ ග්ලයිකොලිසිය අනිත් පැත්තට සිදුවීම මම ඉස්සෙල්ලා කිව්වා. ග්ලයිකොලිසිය අනිත් පැත්තට සිදු කියන්නේ පයිරුවේට් මගින් ග්ලූකෝස් හැදින එක තමයි සිදු කරන්නේ අපි ග්ලයිකොනියෝජෙනසිස් වලදී. ග්ලයිකොනියෝජෙනසිස් වලදී කරන්නේ ඒක. ග්ලූකොනියෝජෙනසිස් වලදී කරන්නේ ඒක. එතකොට මේක සිදු කරන්නේ කොහොමද? ප්‍රශ්නේ මෙහෙමයි. මේකෙදී මුලින්ම පයිරුවේට් ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් බවට පරිවර්තනය කරන්න ඕනේ. පයිරුවේට් ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒක කරන්නේ එන්සයිම් දෙකක් ඕන වෙනවා. අතරමැදියකුත් හැදෙනවා. මේක බලන්නේ යටම තියෙන්නේ ඒක පයිරුවේට් ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් බවට පරිවර්තනය කරන්න මුලින්ම පයිරුවේට් කාබොක්සිලේස් මගින් ඔක්සලෝ ඇසිටේට් බවට පරිවර්තනය වෙනවා. මේ ඔක්සලෝ ඇසිටේට් PEP කාබොක්සි කයිනේස් කියන එන්සයිම් එකක් තියෙනවා. ඒක හරහා ෆොස්ෆෝයිනෝල් පයිරුවේට් බවට පරිවර්තනය වෙනවා. තුන්වෙනි ප්‍රතික්‍රියාව. මේ තියෙන 10 වෙනි ප්‍රතික්‍රියාව කොහොමද අනිත් පැත්තට සිදු කරන්නේ? ග්ලූකොනියෝජෙනසිස් වලදී. තුන්වෙනි ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1 6 බිස්ෆොස්ෆේට් බවට පරිවර්තනය කර ග්ලයිකොලිසිස් ප්‍රතික්‍රියාව ග්ලූකොනියෝජෙනසිස් වලදී කරන්නේ ෆ්‍රක්ටෝස් 1 6 බිස්ෆොස්ෆේටේස් කියලා එන්සයිම් එකක් තියෙනවා. එයා මගින් ෆ්‍රක්ටෝස් 1 6 බිස්ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පරිවර්තනය කරනවා. මේ ක්‍රියාවලිය ඇත්තටම වැදගත්. මේක ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් විභාගවලදී අහනම දෙයක්. මේ ක්‍රියාවලිය හොඳට මතක තියාගන්න හොඳට තේරුම් ගන්න. ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියක් මේක. පළවෙනි ප්‍රතික්‍රියාවේදී ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීම සිදු කරන්න ඕනේ ග්ලූකොනියෝජෙනසිස් වලදී. මේක සිදු කරන්නේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් ෆොස්ෆටේස් මගින්. මේ එන්සයිම් මතක තියාගන්න, මේ ප්‍රතික්‍රියා මතක තියාගන්න, වෙන හැටි මතක තියාගන්න. මේක ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්. Gluconeogenesis this is an expensive process that requires 6 ATP to produce one molecule of glucose. එක මොලිකියුල් එකක් ග්ලූකෝස් එක මොලිකියුල් එකක් නිපදවන්න ග්ලූකෝස් 6ක් වැය කරන්න වෙනවා. මේක ඇත්තටම එක්ස්පෙන්සිව් process එකක්. This process is highly regulated both of hormones and the changing of the activity of the involved enzyme. Enzymes හා hormone කියන දෙක මගින්ම මේක highly regulated මේ gluconeogenesis කියන එක. මේකෙදී අපි දැනග what will you learn? Step of
ගලූකොනියෝජනසිස් වල ස්ටෙප්ස් ටික රෙගුලේෂන් වෙන්නේ කොහොමද, මොනවද අවශ්‍ය සබස්ට්‍රේට්ස් මොනවද අවශ්‍ය වෙන්නේ, සහ ක්ලිනිකල් රෙලවන්සස් මොනවද. මේක ඇත්තටම ලොකු වැදගත්කමක් තියෙන දෙයක්. මේ ටික බලාගන්න. ක්ලිනිකල් රෙලවන්ස් කියපුවාම මෙත්ෆෝමින් කියලා බෙහෙතක් තියෙනවා. ඒක දෙන්නේ ඩයබටික් පේෂන්ස්ලට. ඒකින් කරන්නේ මේලි කරන්නේ මේ ගලූකොනියෝජනසිස් ක්‍රියාවලිය නවත්තර දාන. ඩයබටික් පේෂන්ලට තමයි දෙන්නේ බෙහෙත. ඊට පස්සේ අපිට කතා කරලා තියෙන්නේ මෙටබොලිසම් ඔෆ් ෆ්‍රක්ටෝස්, මෙටබොලිසම් ඔෆ් ගැලැක්ටෝස් මෙටබොලිසම් ඔෆ් ගැලැක්ටෝස් සහ මෙටබොලිසම් ඔෆ් ලැක්ටෝස් කියන තුන ගැන. මේකෙදි මතක තියාගන්න මේවා ගැන කතා කරන්න මේ විස්තරේ ප්‍රමාණවත්. ඇත්තට මේ තියෙන ස්ලයිඩ් එක ඔයාලා මතක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා. මේ ෆ්‍රක්ටෝස් ගත්තා බං. දැන් ෆ්‍රක්ටෝස් කියන දේ ප්‍රසන්ට් වෙනවානේ ෆෘට්ස් ඇන්ඩ් හනි වල. එතකොට මේක අපි කරන්නේ කොහොමද ග්ලයිකොලිසියට භාජනය කරලා මේක මෙටබොලිසම් එක සිදු කරන්නේ කියන දේ තමයි මෙතනදී කතා කරන්නේ. අනිත් ඒවාත් එහෙමයි. ගැලැක්ටෝස් සහ ලැක්ටෝස් කියන ඒවාත් ඒ වගේම තමයි කතා කරන්නේ කොහොමද කරන්නේ කියලා. ඒ ටික බලා ගන්න. ලොකු විස්තරයක් කතා කරන්න යන්නේ. විශ්වවිද්‍යාලයට ආපුවාම ඔයාලට මේක ගැන හොඳට අවබෝධයක් වැඩිදුර ලබා ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් මම හිතනවා කාබෝහයිඩ්‍රේට් ගැන විශාල අවබෝධයක් ඔයාලට දැන් ආවා කියලා. එහෙනම් මම මෙතනින් නවත්තනවා. ස්තුතියි.